ආයිබෝවන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග අපි අමාරු කාලයක් ගත කරමින් ඉන්නේ රටක් හැටියට සමාජයේ ආධාර සහනාධාර ලැබිය යුතු සැලකිය යුතු පිරිසක් ඉන්නවා. එහෙම තියෙන මොහොතක ලංකාවේ ග්‍රාම නිලධාරීවරුන්ගේ වෘත්තීය සමිති ප්‍රකාශයක් කළා ඉන්දීය සහනාධාර බෙදීමේ කටයුතු වලින් තමන් ඉවත් වෙනවායි කියලා. ඇයි මේ වගේ තීන්දුවක් ගත්තේ? මොකක් හරි රටකින් අපේ අවශ්‍ය අයට එන එක බෙදලා දෙන එකට සහාය වෙන්න බැරිද? ඇත්තටම ග්‍රාම නිලධාරීවරුන්ට පැවරිච්ච කාර්යයක් නෙවෙයිද මේ සහනාධාර බෙදීම? මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ආරාධනා කළා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමේ සභාපති WG කමල් කිත්සිරි මහත්මයාට. සුබෝදෑසනක් කමල්. සුබෝදෑසනක් වේවා අශෝක මහත්මයා. දැන් කමල්ලාගේ වෘත්තීය සමිතිය අපි අහගෙන කියනවා මේ ඉන්දීය ආධාර බෙදන එකෙන් ග්‍රාම නිලධාරීවරු ඉවත් වෙනවා කියලා. ඇයි මේ වගේ තීන්දුවක් ගත්තේ? මේ වගේ තීන්දුවක් ගන්න ප්‍රධාන කාරණාව වෙන්නේ අශෝක මහත්මයා ඉන්දීය ආධාර එන වැඩසටහන තුල මේක බෙදන ක්‍රමවේදය. අඩු ආදායම් ලාභින්ට බෙදන්න කියලානේ තියෙන්නේ. අඩු ආදායම් ලාභින්ට මේ ආධාර බෙදනකොට අවශ්‍ය ප්‍රමාණයට සියලුම රටේ අඩු ආදායම් ලාභීන්ට ඒ කියන්නේ අපි දන්න තරමට සමෘද්ධිලාභී ලේඛනයේ සහ පොරොත්තු ලේඛනයේ තුල ලක්ෂ 27ක පවුල් සංඛ්‍යාවක් ඉන්නවා. හැබැයි මේ ආධාර මේ ලක්ෂ 27ටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්නේ අපිට මේ අඩු ආදායම් ලාභීන් සමෘද්ධිලාභීන් සහ පොරොත්තුගත ලේඛනගත පවුල් සංඛ්‍යාව අතරින් යම් කොටසක් තෝරලා බෙදන්න කිව්වම අපිට කොටස තෝරා ගැනීමේ ගැටලුව. ඒ සඳහා අවශ්‍ය නිර්ණායක මේ මොහොත වෙනකටත් අපිට ලබා දීලා නැහැ. එතකොට අපි කොහොමද මේ අය තෝරගන්නේ? සියලු දෙනාම අඩු ආදායම් ලාභී නම් එතකොට අපි මූණු බලලා තෝරගන්නේ. තෝරගන්න ක්‍රමවේදයක් නැහැ. උස අය තෝරගන්නවද, මිටි අය තෝරගන්නවද, කළු අය තෝරගන්නවද, සුදු අය තෝරගන්නවද, මහත අය තෝරගන්නවද, ගෙට්ටු අය තෝරගන්නවද? ඒ නිසා පැහැදිලි නිර්ණායකයක් නැතුව මේ කටයුත්ත කිරීම ග්‍රාම නිලධාරීන්ට දැඩි අභියෝගාත්මක තත්ත්වයක්. විශේෂයෙන්ම වර්තමාන රටේ තත්ත්වයක් එක්ක සහනාධාර බෙදීම ලොකු ගැටලුවක්. ඒ නිසා අපි කියන්නේ නිර්ණායක පැහැදිලිව දෙන්න. එහෙම නැත්නම් මේ රටේ බහුතර අඩු ආදායම් ලාභීන් සියලු දෙනාටම මේ ආධාර ලබා දෙන්න. එහෙම වුණා නම් කිසිම ගැටලුවක් නැහැ. දැන් කමල් අපි මෙහෙම බලමුකෝ. අපි දැක්ක මේ පහුගිය දවස්වල චීන ආධාරත් බෙදනවා. මලු ගෙනහිල්ලා සමහර රටවල තානාපතිවරුම ගිහිල්ලත් නගරයෙන් බැහැරත් පිරිස් වලට රැස් කළා බෙදනවා. අපි දැක්ක දැන් මේ ඉන්දිය ආධාර විතරද ග්‍රාම නිලධාරීන් හරහා බෙදන්න දැනට ලැබිලා තියෙන්නේ? ඔව් දැනට මේ ඉන්දියන් ආධාර තමයි මම හිතන්නේ ලොකු ප්‍රමාණයක් ලංකාවට ලැබෙන්නේ. විශේෂයෙන්ම මේක තමිල්නාඩු රාජ්‍යය විසින් ඉන්දියාව තමිල්නාඩු ප්‍රාන්තය විසින් විශේෂයෙන්ම ලංකාවේ වතුකරේ ආශ්‍රිත ජනතාවට බෙදා දීමේ අරමුණෙන් තමයි මම හිතන්නේ අපි මාධ්‍ය තුලින් දැනගත්ත විදිහට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක වතුකරයේ කේන්ද්‍ර කරගෙන අනිත් ප්‍රදේශ වලටත් බෙදනවා. බෙදීම පිළිබඳ ගැටලුවක් නැහැ. බෙදන්න නිර්ණායක සුදුසු තෝරගන්න ක්‍රමවේදයක් අපිට දෙනවා නම් ඒ ක්‍රමවේදය තුල අපිට කටයුතු කරන්න පුළුවන්. එක දෙවෙනි සමහරවිට දැන් කමල්ලට කවුද උපදෙස් දෙන්නේ මේක බෙදන්න කියලා? දැන් අපිට ආසන්නතම නිලධාරියා විදියට ප්‍රාදේශීය ලේකම්තුමාලා තමයි මේ පිළිබඳ ග්‍රාම නිලධාරීන්ට කියන්නේ අනිවාර්යෙන් ලයිස්තු හදන්න මේක කරන්න මෙහෙම කරන්න. හැබැයි අපි අහන්නේ නිර්ණායක. සමහරවිට දැන් අපිට බැලුවාම බැලුවල්මට මේක සරලයිනේ. දැන් ඔන්න ආධාර ලැබිය යුතු අයගේ ලයිස්තුවක් තියෙනවා. දිසා ලේකම්වරයා කියනවා බෙදන්න කියලා. ආධාර එනවා. දැන් කොතනද දැන් ওই ගැටලුව ගොඩනැගෙන්නේ? ගැටලුව ගොඩනැගිලා තියෙන්නේ තෝරා ගැනීම. විශේෂයෙන් මම ඔබට සරල උදාහරණයක් දෙන්නම්. මේක කෑගල්ල දිස්ත්‍රික්කයේ විතරක් කියලා මම පාවිච්චි කරන්නම්. ග්‍රාම නිලධාරී වසම අනන්‍යතාවයේ තහවුරු මම වගකීම ගන්නවා. නමුත් මම එලි කරන්නේ නැහැ. පවුල් 595ක් ඉන්නවා. ජනගහනය 2015යි. එතන වැඩිහිටි ආධාර 51ක් තියෙනවා. පොරොත්තු ලේඛනයේ 28ක් ඉන්නවා. කියන්නේ වැඩිහිටි ආධාර ලබන්න තෝරලා 28ක් ඉන්නවා. ලබන අය 51ක් ඉන්නවා. එතකොට ආබාධිත අය 4 දෙනෙක් ඉන්නවා. පොරොත්තු ලේඛනයේ 5 දෙනෙක් ඉන්නවා. වකුගඩු ආධාර ලබන අය එක්කෙනෙක් ඉන්නවා. පොරොත්තු නැහැ. සමෘද්ධි ලාභී පවුල් 135ක් ඉන්නවා. පොරොත්තු ලේඛනයේ 43ක් ඉන්නවා. හැබැයි මේ සියලු දෙනාට මේ වසමට හම්බෙන්නේ බෙදන්න බඩු මලු 55යි ලදරු කිරිපිටි පැකට් 4යි. අපි කොහොමද මේක බෙදන්නේ? මෙන්න මේ සංකීර්ණ ගැටලුවට උත්තරයක් නැහැ. මේක අපි මූණ බලලාද බෙදන්නේ? කොහොමද බෙදන්නේ? මේක බෙදන්න ක්‍රමවේදයක් නැති නිසා තමයි
ජනතාවගේ අහන ප්‍රශ්න වලට ග්‍රාම නිලධාරියා විදිහට වගකීතු නිලධාරියෙක් විදිහට අපිට දෙන්න පිළිතුරක් නැති නිසා තමයි මේකට පිළිතුරු අපේක්ෂා කරා. පිළිතුරු නැති නිසා තමයි අපි මේකෙන් අයින් වෙලා තියෙන්නේ. පැහැදිලිවම කාරණාව ඒකයි. මේ වගේ තැනකදී ඔබේ ඉහළ නිලධාරීන්ව දැනුවත් කරාම ඒ අය මොකද්ද දුන්නු ප්‍රතිචාරය? ඒගොල්ලෝ කියන්නේ මේ ආධාර ඉන්දියන් ආධාර. මේක ජනතාවට දෙන්න ඕන. කොහොම හරි දෙන්න. අපි කියන්නේ කොහොම හරි දෙන්න කියලා රාජ්‍ය සේවයේ ක්‍රමවේදයක් නැහැනේ. චක්‍රලේඛන අනපනත් වලටනේ අපි වැඩ කරන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ සියලු දේ දිය යුතු ක්‍රමවේදය අපිට ලිඛිතව ලබා දෙන්න. ඒ අනුව අපි කටයුතු කරන්න හැදී. එතකොට ජනතාව අපි අපේ කාර්යාලයේ දැනුවත් කරනවා. මේ ආකාරයට තමයි අපි ඉන්දියන් ආධාර ලබා දුන්නේ. මේක පිළිබඳ ඔබට සුසුකමක් තියෙනවා නම් මේක හිමි. ඔබට මේ සුසුකම් නැත්නම් ඔබට මේක අහිමි. එතකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන් මේක ඇතුලේ මම ඉන්නවද නැද්ද කියලා. ඉතින් එහෙම එකක් නැතුව කොහොම හරි බෙදන්න කිව්වම අපි කොහොමද බෙදන්නේ? ඔබ ඇතුළු ඔබේ සංගමේ සමාජිකත්වය පළපුරුදු ග්‍රාම නිලධාරීවරුනේ. එතකොට ඒ පළපුරුද්දත් එක්ක ඔබ යෝජනා කරන ක්‍රමවේදය කොහොමද? දැන් ඔය ගමේ කී දෙනෙක් ඉන්නවද? ඔක්කොම මේ ලබන්න 200ක් විතර ඉන්නවනේ. 200කට වැඩි ඉන්නවා. වැඩි ඉන්නවා. 500 ගාණක් පවුල් තියෙනවා. 200 ගාණක් ඉන්නවා මේ ආධාර ලැබිය යුතු. දැන් මං ඇහුවොත් ඔබේ පළපුරුද්ද අනුව මේ වගේ එකකට කොහොමද විසඳුම් යෝජනාව? පැහැදිලිව මේ දෙනවා නම් මේ ඉන්න මම කියපු කාර්යාලය සියලු දෙනාම ආධාර ලැබිය යුතු ලාභීන්නේ. මේ ලාභීන් සියලු දෙනාටම දෙන්න ඕන. එහෙම දෙන්න බෑ මේ වෙලාවේ බැයි නම් දැන් ජනමාධ්‍ය වලින් අපි නිරන්තරයෙන් දකිනවා නව ශ්‍රීලංකා ආධාර එනවා, එංගලන්ත ආධාර එනවා, ලෝකේ විවිධ රටවල් වලින් ආධාර දෙනවා. අපි මේක ඇතුළේ දෙනවා ඉන්දියන් ආධාර දෙන්න පුළුවන් සීමාව මෙච්චරයි. මේ වසමේ පවුල් මෙච්චරකට කියනවා අපි ඔයාලට මේ ඉන්දියන් ආධාර දෙනවා. ඊළඟට එන ආධාර දෙන්න මේ ආධාර ඊළඟ තැන ඉඳලා අපි ගන්නවා. එහෙම ඉතින් ක්‍රමවේදයක් තුල යන්න පුළුවන්. මේක ආධාර ලැබිය යුතු මිනිස්සුන්ට සියල්ල ලැබෙන්න ඕන. ඒක දේ විධිමත්ව ලබා දීම හැකි නම් තමයි මේක ක්‍රියාත්මක කරනවා. මේක අවිධිමත්ව ගියාම තවත් මේ කොවිඩ් වසංගතයේ බෙදීම තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අපි කියන්නේ මේක විධිමත්ව නිවැරදිව කරන්න ක්‍රමවේදයක් අපිට සකස් කරන්න. ඔබ වැදගත් තැනකට ආවේ මොකද මේ කොවිඩ් ආධාර බෙදපු වෙලාවෙත් මට මතකයි ඇතැම් ප්‍රදේශවලදී ඇතැම් ග්‍රාම නිලධාරීවරුන්ට ප්‍රශංසාව හිමි වුණා. ඔවුන්ගේ කැපවීම මහන්සිය ඔවුන් ඒ සඳහා දක්වපු උනන්දුව සම්බන්ධයෙන්. හැබැයි සමහර තැනකදී ග්‍රාම නිලධාරී මහත්තුරුන්ට නෝනලාට අභියෝග මත වුණා. ඔවුන් දොස් පරොස් ඇහුවා පිළිවෙලක් නැහැ කරගෙන ගිය විදිය කියලා. දැන් ඔබ කිව්වා මේ ඒ වෙලාවේ ඇතිවෙච්ච තත්ත්වය කියලා. දැන් වෘත්තීය සමිතියක් හැටියට ඒ වෙලාවේ ඇතිවෙච්ච තත්ත්වය කියලා ඔබ කියන්නේ මොකද්ද? එතනදිත් පැහැදිලිව ක්‍රමවේදයක් නැහැ. සමෘද්ධිය වගේම කොවිඩ් වලදී කොවිඩ් කාර්යසාධක බලකාය තමයි තීන්දුව తీරන ගත්තේ. සමහර තීන්දුව తీරන දවසින් දෙකෙන් වෙනස් වෙනවා. ඒකේ ආදායම් අහිමිවීම තුල නොයෙකුත් වර්ගීකරණයන් කරා මොහොතින් මොහොත වෙනස් වුණා. ඒ තත්ත්වය තුල විශේෂයෙන්ම ග්‍රාමීය කමිටුව විදිහට ප්‍රාදේශීය දේශපාලඥයා සහ විම් මට්ටමේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සියලු දෙනා එකතු කරපු ලේඛන සමහර ලේඛන වලට යම් යම් බලපෑම් තිබ්බා. දේශපාලන බලපෑම් තිබ්බා. නොයෙකුත් දේවල් එක මේක සකස් කරා. මේක මොහොතින් මොහොත මොකද අර රටේ කොවිඩ් නිරෝධායනයේ ඇඳිරි නීතියත් එක්ක තත්ත්ව වෙනස් වුණාම ආදායම් අහිමි වෙච්ච සියලු දෙනා මේකට පොර කෑවා. ඉතින් ඒකෙත් පැහැදිලි නිර්ණායක නියමිත විදිහට නියමාකාරයට ලබා නොදීම තුල තමයි කවුද ග්‍රාමීය කමිටුවේ පිරිස කවුද? දේශපාලන අධිකාරී විදිහට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා, ග්‍රාම නිලධාරීවරයා, සමෘද්ධි සංවර්ධන නිලධාරියා, කෘෂිකර්ම නිෂ්පාදන සහකාර, ආර්ථික සංවර්ධන නිලධාරී සහ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය. ඒ අය තමයි කමිටුවේ. දැන් මේ වෙලාවේ ආධාර බෙදන වැඩේට ඒ වගේ කමිටුවක් ඔබ යෝජනා කරන්නේ නැද්ද? කමිටුවක් යෝජනා කරාට අශෝක මහත්මයා කමිටුවේ කාර්යභාරයක් නැහැ. අපි 5-6 දෙනා නෙමෙයි ප්‍රාදේශීය ලේකම්තුමා නෙමෙයි ඔබතුමාලත් එකතු වෙලා අපි මේක කොහොමද පෙළගස්සන්නේ? සමෘද්ධිලාභීන් 135ක් ඉන්නවා දැනට. අපි ඒකෙන් 50ක් තෝරන්නේ කොහොමද? මොකක් මදද? සමෘද්ධිලාභී අඩු ආදායම්ලාභීන් පිළිබඳ නිරන්තරයෙන් අවුරුද්දෙන් දෙකෙන් මේ රටේ සමාලෝචනයක් වෙලා සවි බල ගන්නුව ඉවත් වීමේ වැඩපිළිවෙලක් මේක ඇතුලේ තියෙනවා නම් මේක ඇතුලේ ඉතුරු වෙන්න පුළුවන්. නමුත් මං හිතන්නේ හැම ආණ්ඩුවක්ම ආපුවාම අපි දකින්නේ සමෘද්ධිලාභී ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද දෙකෙන් දෙකෙන් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වැඩි වෙනවා මිසක් මේක අඩුවීමක් මං හිතන්නේ අපි දැකලා නැහැ කොයි වෙලෙවත්. ඔබත් ජනමාධ්‍යයේ මේක වැදගත්. දැන් 1988 පමණ තමයි ජනසවිය කියන ව්‍යාපෘතිය පටන් ගන්න. මේක නැවත නම් කරනවා 1994 දී සමෘද්ධි කියලා. දැන් මේ විදිහට සමෘද්ධි ව්‍යාපාරය තුල සහන ලබන කණ්ඩායම් ඇතුල් කර ගැනීමෙන් පස්සේ මේ පිරිස මෙසේ ඇතුල් කරගත්ත පිරිස ව්‍යාපාරයෙන් ඉවත් කරන්නේ. ඒ කියන්නේ සමෘද්ධිය තුලින් ඔවුන් සමෘද්ධිය අත් කරගන්න එපා. ඒකනේ ඉලක්කය. එහෙම අත් කරගත්තාම ග්‍රාම සේවා නිලධාරීවරු හරහා ඒ පවුල් ඉවත් කරන්නේ නැද්ද අර සමෘද්ධි ලයිස්තුවෙන්? නෑ එහෙම ලොකු ක්‍රමවේදයක් මම දැකලා නෑ. පැහැදිලිවම සමෘද්ධියේ
ආදායම වැඩිවීම කියන එක සවි බල ගැන්වීම කියලා ඒගොල්ලෝ මං හිතන්නේ අර්ථ නිරූපණය කරන සවි බල ගන්නලා ඒක තුලින් යන්න ප්‍රමාණය හරි අඩුයි. යනවා කියන්නේ දැන් අපි දකින්නේ සමහර කෙනෙකුට ව්‍යාපාරයක් කරන්න ආදායම් සහතිකයක් ගන්න සමන්ගේ ආදායම පෙන්වන්න වගේ වුණාම අර ආදායම් කැටගරිය ඇතුලෙන් සීමාවෙන් එළියට එන්න තමයි එයා සමෘද්ධිය බාර දීලා ඒ සහතිකය අරගෙන යනවා. ඒ ඇරෙන්න එයා ස්වෙච්ඡාවෙන් මේකෙන් ඉවත් වුණා කියලා ගන්නවා. එයාගේ ඊළඟ අරමුණ බැංකු ණයක් සහ ව්‍යාපාර දියුණු කර ගැනීම නිසා එයා එතනින් යනවා ඇරෙන්න. එහෙම තෝරලා ගම්මට්ටමේ එහෙම අයින් කිරීමක් මගේ කාලය තුල මම දැකලා නැහැ මේ වැඩසටහන තුල. දැන් මේක ඊටාත්ම බරපතල කාරණයක්. මොකද අපි මේ ගමන් කරමින් ඉන්නේ දුෂ්කර ආර්ථික සමයක රටක් හැටියට, ගම් හැටියට, පුද්ගලයෝ හැටියට. මේ වගේ අවස්ථාවක වඩාම වැදගත් නිශ්චිතව සහන ලැබිය යුතු පිරිසක් අපි අතර ඉන්නවා. ඔවුන්ට සහන ලැබිය යුතුයි. ඒ සඳහා ඊටාම නිවැරදි ක්‍රමවේදයක් සහ ඔවුන් හඳුනා ගැනීමේ යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ග්‍රාම නිලධාරීවරු තමයි ගමේ මේ වැඩේට වඩාම ගැලපෙන්නේ. නමුත් ග්‍රාම නිලධාරී මහතුරු කියන්නේ මේ කමල්ලා කියන්නේ මේ විදිහට යන්න බෑ මේකේ නිශ්චිත වැඩපිළිවෙලක් නැතුව කියන කාරණේ. අපි ගොඩක් වෙලාවට ලේසියෙන් රජයේ නිලධාරීන්ට ග්‍රාම නිලධාරීන්ට බිම්මට්ටමේ වැඩ කරන අයට චෝදනා කරනවා. ඒක පහසුයි. හැබැයි අපි බැලිය යුතුයි ග්‍රාම නිලධාරීන්ට තියෙන තවත් අභියෝග මොනවද? මේ ඉන්දියන් ආධාර බෙදීම විතරක් නෙමෙයිනේ. තවත් විවිධ අභියෝග තියෙනවා. විශේෂයෙන් අපි මේ දුෂ්කර කාල සමයක් ගෙවන්නට සූදානම් වෙන මොහොතේ අපි බැලිය යුතුයි ඔවුන් අභිමුව තියෙන අභියෝග මොනවද කියලා. අපි ඒ ගැන සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. පැතිකඩ නිදහස්ව ඇහැරෙන්න අදහස්. ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමේ සභාපති WG කමල් කිත්සිරි මහත්මයා. කමල්, ලංකාවේ කොච්චර තියෙනවද ග්‍රාම නිලධාරී වසම්? ග්‍රාම නිලධාරී වසම් 14022යි. ඒ හැම එකටම හැම විටම ඉන්නවද ග්‍රාම නිලධාරී මහත්මයෙක් හෝ මහත්මියක්? වර්තමානයේ නැහැ. දැනට ග්‍රාම නිලධාරී වසම් 11800ක් ආසන්නයේ තමා සක්‍රීය සේවයේ නිරත ග්‍රාම නිලධාරීන් ඉන්න පුරප්පාඩු 2200කට වැඩි ප්‍රමාණයක් දැනට සේවාවේ පවතිනවා. එතකොට වෙන්නේ වෙනත් වසමක කෙනෙක් රාජකාරී ආවරණය කරන්න වෙනවා. වැඩ බලන ග්‍රාම නිලධාරීවරයෙක් විදිහට වැඩ බැලීමක් වසමකට පත් කරනවා. එහෙම කරනකොට ගෙවීමක් කරනවද අමතරව? සේවාවේ ආරම්භක වැටුපෙන් 4/1 දීමනාවක් තමා ගෙවන්නේ දැනට. ලංකාව ටිකක් අරුම පුදුම දේවල් වලට ප්‍රසිද්ධයිනේ. අපිට මේ රාජ්‍ය සේවයේ විශේෂයෙන් මේ අලුතෙන් බඳවගත්ත තරුණ උපාධිධාරීන්, දක්ෂ තරුණ දරුවෝ අපි දකිනවා සමහර වෙලාවට ඔවුන් චෝදනා කරනවා අපිට රස්සාවට ආවා. හැබැයි අපිට දීපු නිශ්චිත වැඩක් නැහැ. කරන්න දෙයක් නැහැ. උදේට එනවා හවසට යනවා. ඉතින් අනිත් පැත්තෙන් මේ වගේ කියනවා 2000 ගාණක් ග්‍රාම නිලධාරීවරු හිඟයි. නෑ, පුරප්පාඩු තියෙනවා. ඉතින් බැරිද මේ රාජ්‍ය සේවයේ ඉන්න මේ අලුතෙන් බඳවගත්ත දක්ෂ තරුණ අයව ඔබේ කටයුතු වලට සම්බන්ධ කරගන්න කැමති නැද්ද? දැන් උදාහරණයකට මම දැකලා තියෙනවා මේ ග්‍රාම නිලධාරී මහතුරුන්ගේ කාර්යාලවල ගොඩක් තියෙනවා පොත්පත්වල වැඩ, ලිපි ලේඛන, සංඛ්‍යා ලේඛන, සටහන් කර ගැනීම ලොකු වැඩ ගොඩක් තියෙනවා. හැම විටම 7-8 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා ග්‍රාම නිලධාරී මහත්තයව හම්බ වෙන්න. දැන් බැරිද මේ පිරිස සම්බන්ධ කරගෙන මේක වඩා කාර්යක්ෂම කරන්න? පැහැදිලිවම පුළුවන්. විශේෂයෙන් මේ පුරප්පාඩු සංඛ්‍යාවට දැන් උපාධිධාරී බඳවාගත්ත තරුණ තරුණියෝ කැමති අයට ග්‍රාම නිලධාරී සේවයට අනුයුක්ත කරන්න පුළුවන්. එතකොට පුරප්පාඩු නැවත බඳවා ගැනීම කරන්න ඕනේ. ඉතින් රජය ඒක ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න ඕනේ ඒක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ වෙනකොට අයදුම් පත්‍ර කැඳවලා විභාගයකට සූදානම් වෙන තරුණ තරුණියක් පිරිසක් සමාජයේ ඉන්නවා. ඒ නිසා රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා නම් ග්‍රාම නිලධාරී සේවාව පුරප්පාඩු පුරවන්න ඕනේ. ඉතින් මම දන්නේ මේ තියෙන වර්තමාන ආර්ථික අර්බුදයත් එක්ක රාජ්‍ය සේවයේ බඳවා ගැනීම සීමා කරනකොට මේ පුරප්පාඩු දිගින් දිගට අපිට වැඩ බැලීම විදියට දිගින් දිගට නම් ඇදගෙන යාමේ ලොකු අපහසුතාවයකට තියෙනවා. ඉතින් රජයේ ඍජු ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නවා නම් අනිත් සේවාවල කැමති නිලධාරීන්ට තරඟ විභාගයක් හෝ අභ්‍යන්තර මොකක් හරි දීලා අපේ සේවාවට කැමති නම් එන්න මම හිතන්නේ මේ වෙලාවේ ඒක රටේ ආර්ථික අර්බුදයට යම් සාහනයක් විසඳුමක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපිට මතකයි කොවිඩ් තිබුණු අවස්ථාවේ බොහෝ ආධාර බෙදීමේ ගැටලු සහ අභියෝග තිබුණේ වැඩ ආවරණය කරන්නට ග්‍රාම නිලධාරීවරයෙක් හිටපු කොට්ටාශවල. දැන් එක කොට්ටාසයක කොච්චරක් විතර පවුල් ඉන්නවද?
සාමාන්‍යයෙන් ග්‍රාමීය නම් පවුල් 200 ඉඳලා එහාට තියෙනවා. හැබැයි නාගරිකේ නම් පටන් ගන්නෙම 1250න් ඉඳලා මම හිතන්නේ පවුල් 6500 තෙක්ම දුරට විහිදෙනවා. ඒ නිසා ග්‍රාම නිලධාරීන්ගේ වැඩ බලනවා කියලා දෙයක් කරන්න බෑ. ග්‍රාම නිලධාරියා තමන්ගේ නිත්‍ය වසමේ කරන සියලුම රාජකාරී තමන්ට වැඩ බලන්න පැවරිච්ච කොටසේ ඉන්න ජනතාව වෙනුත් ඒ සියල්ල කරන්න වැඳිලා තියෙනවා. ඒ නිසා වැඩ බැලිල්ලක් කියන වර්ත නිරූපණය කියන වචනයටත් අපි එකඟ නෑ. මේ වර්ෂමේ කරන සියලුම දේ අනිත් වසමෙත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. දැන් පෞගේ කෝවිඩ් කාලේ මම මේ නැවත මේ කෝවිඩ් කතන්දරේ මතක් කරන්නේ අපි මේ ආධාර සහනාධාර බෙදිය යුතු ලැබිය යුතු තත්ත්වයන් ගොඩ නැගෙන්න ඉස්සෙල්ලා අපි ප්‍රශ්න මුල සහ ප්‍රශ්න මතුවිය යුතු තැන් හඳුනාගෙන සිටිය යුතුමයි. කොවිඩ් ආධාර බෙදෙන මොහොතේ කියවුණා ග්‍රාම සේවක නිලධාරීවරු සකස් කරනවා ලයිස්තු. එතකොට බොහෝ දෙනෙක් කිව්වා දැන්ද ලයිස්තු හදන්නේ? දැන් මුල ඉඳලම ලයිස්තු හදන්න ඕනද? හදපු ලයිස්තු නැද්ද? ආධාර ලැබිය යුතු අයගේ ප්‍රමුඛතා හඳුනාගෙන නැද්ද? එහෙම කල්ැතුව දැනුවත් වෙලා ඉන්නේ නැද්ද? ආධාර ආවහමද සහනාධාර බෙදෙන ලයිස්තුව හදන්නේ කියලා. මේක ඇත්තටම මොකද බිම් මට්ටමේ තත්ත්වය? ඇත්තටම අශෝක මහත්මයා මේ ආධාර සම්බන්ධව කතා කරද්දී 94 වෙනකම් ගමේ බිම හිටපු එකම නිලධාරියා ග්‍රාම නිලධාරියා. 94 දී සහනාධාර සම්බන්ධයෙන් අලුතෙන් තනතුරක් ඇති කරා සමෘද්ධි සංවර්ධන නිලධාරී කියලා තනතුරක් සමෘද්ධි දෙපාර්තමේන්තුව අධිකාරිය යටතේ. ඊට පස්සේ කෘෂිකර්ම නිෂ්පාදන සහකාර කියලා අලුත් තනතුරක් ඇතුවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ. ඊට පස්සේ 2006න් පස්සේ ආර්ථික සංවර්ධන නිලධාරී කියලා සංවර්ධන නිලධාරී තනතුරක් හැදුවා. ඉතින් මේ 94ට පෙර අපි කරපු සියලු දේ වෙනුවෙන් දැන් වෙන වෙනම නිලධාරීන් පත් වෙලා තියෙනවා. ඉතින් ඒක අපි කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි ඇත්ත. ඉතින් ඒ ඇත්තත් එක්ක අපි කියන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍ය රාජකාරී වපසරියන් රාජකාරී ලයිස්තුව ඩියුටි ලිස්ට් එක වැඩසටහන දෙන්න ඕන. ඒගොල්ලෝ ඒ කටයුත්ත කරන්න මේ සියල්ල කරන්න ග්‍රාම නිලධාරීන්ට අවශ්‍යත් නැහැ. ග්‍රාම නිලධාරීන්ට අනපනත් 216කින් පැවරිච්ච ව්‍යවස්ථාපිත රාජකාරී ගණනාවක් තියෙනවා. උපතේ සිට මරණය සහ උපතට පෙර සහ මරණයෙන් පසුව තියලුම නීතිමය රාජකාරී කටයුතු කිරීම ග්‍රාම නිලධාරීවරයාගේ කාර්යභාරය. නිසා සහනාධාර පැත්ත අනිවාර්යයෙන්ම සමෘද්ධි සංවර්ධන නිලධාරියා සහ සමෘද්ධි දෙපාර්තමේන්තුව තමයි කරන්නේ. ඉතින් ඒක වගේම කෘෂිකර්මයේ කියනවාට කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීතුමා තමයි ගමේ ඉන්නේ. සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක සම්බන්ධයි. ඉතින් ග්‍රාම නිලධාරීවරයා අනිත්කුත් රාජකාරී ටික කරනවා ආර්ථික සංවර්ධන නිලධාරී මහත්මයා තමන්ගේ කොට්ටාසේ සංවර්ධන කටයුතු පිළිබඳ වගකීම් පවරලා තියෙනවා. ඉතින් මේ රාජකාරී ලයිස්තු තියෙනවා. ඒ රාජකාරී ලයිස්තු වලින් එළියට අපි කටයුතු කරන්න සූදානම් නැහැ. ඒ කියන්නේ වෙනත් නිලධාරීගේ රාජකාරී අපි කළ යුතු නැහැ. මොකද ඔවුත් මේ රජයේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රජයේ බදු මුදලින් වැටුප් ලබන රටට සේවාවක් කරන්න පත් කරපු නිලධාරීන්. ඒ නිසා ඔවුන්ගේ රාජකාරී බලහත්කාරයෙන් අයථා ලෙස අපිට පැවරීම පිළිබඳව අපි දැඩි විරෝධයක් තියෙනවා. අපි ඒක මේ අවස්ථාවේදී ත්‍රිජුව කියන්නේ මේ සහනාධාර බෙදීම ඉන්දියන් හෝ මොන රටක ආධාර බෙදීමේ සම්පූර්ණ වගකීම තියෙන්න ඕන. සහනාධාර දෙන සමෘද්ධි සහ ඒ ආධාරදාබී නිලධාරියා යටතේ. ඒ නිසා ඔහුට යම් සහායක් අපෙන් අවශ්‍ය නම් අපි ඒ සහාය දෙනවා. ඔහුගේ කාර්යභාරය අපිට බලහත්කාරයෙන් පවරගෙන ඔහුව යට කරගෙන ඒ කටයුතු කරන්න අපි සූදානම් නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඒක තමයි අපි මෙතන ස්ථාවරේ. දැන් ග්‍රාම නිලධාරීවරුන්ගේ කාර්යයන් පිළිබඳව නිශ්චිත ලයිස්තුවක් තියෙනවද? මෙන්න මේක තමයි ග්‍රාම නිලධාරීවරයෙක්ගේ වගකීම කියලා. පැහැදිලිවම අපේ බඳවා ගැනීම පටිපාටි. අපිට සේවා ව්‍යවස්ථාවක් නැහැ. අපිට තියෙන්නේ සේවා ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද? සේවා ව්‍යවස්ථාව කියන්නේ රජයේ නිලධාරීන්ගේ සේවය ස්ථාපනය කරලා රාජ්‍ය සේවා කොමිසම් සභාව අනුමත අරගෙන කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරාට පස්සේ රජයේ ගැසට් පත්‍රයක් විදිහට සේවා ස්ථාපනය කිරීම තමයි සේවා ව්‍යවස්ථාව. කියන්නේ අපිට තියෙන්නේ බඳවා ගැනීම පටිපාටිය. බඳවා ගැනීම පටිපාටිය කියන්නේ රාජ්‍ය සේවා කොමිසම් සභාව බලධාරීත්වයෙන් නිකුත් කරන ලියවිල්ලක්. මේක කැබිනට් මණ්ඩලයට පහලින් කැබිනට් මණ්ඩලයට ඕනෑම වෙලාවකදී පුළුවන් මේකේ තියෙන කටයුතු අයින් කිරීම හෝ ඇතුළත් කිරීම කරන්න. මොකද විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමා තමයි රාජ්‍ය සේවා කොමිසම් සභාව පත් කරන්නේ. ඒ නිසා අපේ එක සරල උදාහරණය තමයි අපිට 94 සහ 2005 කාලවල තිබ්බ බලතල ඉවත් කරලා වෙනත් අනතුරු ඇති කරේ අපිට තියෙන මේ සේවා ව්‍යවස්ථාවක් නොමැතිකම සහ බඳවා ගැනීම පටිපාටිය නිසා. කැබිනට් මණ්ඩලය ගන්න ඕනම තීන්දුවක් මේවා කරන්න පුළුවන්. සේවා ව්‍යවස්ථාවක් දුන්නාම මේක අභියෝගයට දක් කරනවා නම් කොයි වෙලාවක හරි අපිට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් හරි අපේ සමාජික අපිට හරි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. ඒ නිසා තමයි අපි දිගින් දිගට ඉල්ලන්නේ සේවා ව්‍යවස්ථාවක් දෙන්න කියලා. මේක දෙන්න රජයට සත පහක මුදලක් යන්නේ නැහැ. නමුත් අවුරුදු 58ක් තිස්සේ කියන්නේ 63 ඉඳලා මේ දක්වා අපි ඉල්ලන්නේ සේවා ව්‍යවස්ථාවක්. ඒක හැම ආණ්ඩුවක්ම දෙනවා කියලා තියෙනවා. ඕන තරම් හැන්සාඩ් අපි ගාව තියෙනවා. හැම ආණ්ඩුවක්ම මම හිතන්නේ ආයවැයක් ගාවදොල්දී පහුගිය වසර ගණනාවක ආයවැය ස්වදේශ කටයුතු ශීර්ෂයේ කතා කරන්න හැමදාම ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව දුන්නා දෙනවා කියන කතාව තමයි. හැබැයි වර්තමානයේ අද වෙනකොත් ඒක යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. ග්‍රාම නිලධාරී මහත්තුරු ගමකදී නගරයකදී
හැම දෙනාම සම්බන්ධ කරගන්න සම්බන්ධීකරණය කරන්න උනන්දු වෙනවා කරගැනීම අවශ්‍යයි. සහ ඔහු හෝ ඇය කාර්යාලයක සිටිය යුතුයි. sannivedana කටයුතු වලට සහ යෑමීම් වලට කොහොමද වියදම් සම්පූර්ණ කරගන්නේ? ඇත්තටම බොහොම කනගාටුයි විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීන්ට පුංචි සොච්චන් දීමනාවක්. ඇත්තට මේක මුදලින් ප්‍රකාශ කරන්න තරම්වත් මම ඇත්තටම කැමති නැහැ. ඒ තරම් පුංචි දීමනාවක් තමයි හම්බෙන්නේ. විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීන්ට සාමාන්‍යයෙන් දීමනාව ලැබෙන්නේ නිල ඇඳුම දීමනාව කියලා වාර්ෂිකව දීමනාවක් හම්බෙනවා. ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් මාසික දීමනාවක් දෙනවා. ඒක දවස් දෙකක් ආවත් තුනක් ආවත් සාමාන්‍යයෙන් මේ අර්බුද තත්ත්වයේ උලදීත් හැමදාම සඳුදා මහජන දිනේ ඉඳලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනිවාර්යෙන් එන්න කියනවා. සමහර දිස්ත්‍රික්කවල අනිවාර්යෙන්ම හවස 4:30 4:15 වෙනකන් රැඳී ඉන්න කියනවා. ඊළඟට මං හිතන්නේ සංවර්ධන කමිටු රැස්වීම, විවිධ රැස්වීම් ආදී නොයෙකුත් දේවල් තියෙනවා. අපි කියලා තියෙන්නේ ඒවට මේ වෙලාව කැඳවන්න එපා කියලා. නමුත් ඒවා ඒ ආකාරයට නිසි උපදෙස් මත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට කොට්ටාසේ තුල සංචාරය පිළිවෙන් අනිවාර්යෙන් දවස් 11ක් අපි ශ්‍රේෂ්ඨ රාජකාරී නිරත වෙන්න ඕන. ඒ ලැබෙන මුදල මං හිතන්නේ අද කාලේ තෙල් ලීටර් එකමාරක් ගහ ගන්නවත් ප්‍රමාණවත් නොමැති සොච්චම් මුදලක්. ඒ හින්දා මම මුදලින් කතා කරන්නේ නැහැ. sannivedana වෙනුවෙන් දුරකථන දීමනාවක් විදිහට පුංචි දීමනාවක් හම්බ වෙනවා. ඔය ටික තමයි තියෙන්නේ නගර සභාව. පුංචි දීමනාවක් හම්බ වෙනවා කිව්වේ? පුංචි කියන්නේ රුපියල් 750ක වගේ දීමනාවක් තමයි මාසිකව sannivedana දීමනාව. අනිකුත් දීමනාත් බොහොම 1000 සහ ඊට අඩු ආකාරයක ගණන් තමයි තියෙන්නේ. අර නිල ඇඳුම් දීමනාව හැරෙන්න. ඉතින් ඒ නිසා මේවත් එක්ක විශේෂයෙන්ම නගරයේ ග්‍රාම නිලධාරී කාර්යාලයක් පවත්වාගෙන යනකොට නගර සභා සීමාව තුළ රුපියල් 1500යි. ඒ 1500 තුළ මේ වර්තමාන තත්ත්වයේ ඉඳලා වර්ග අඩි දෙකක්වත් අපේ ග්‍රාම නිලධාරීන්ට භූමි විභාගයක් හොයාගන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක රුපියල් 1000ක දීමනාවක් තියෙනවා. ඉතින් මේකෙන් කරගන්න බෑ ඇත්තටම. ඉතින් සේවා පියස කියලා පසුගිය වසර තුල ගණනාවක් තුල රජයේ ග්‍රාම නිලධාරී කාර්යාලය තාමත් හදලා තියෙන්නේ 3000ක ප්‍රමාණයක් තමයි. නමුත් 14000 3000 ඒ ඉතින් මිතුරු ටික කවද කොයි කාලේ කෙසේ යථාර්ථයක් බවට පත් වේද කියන එක නම් අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඉතින් ඔය ආකාරයට තමයි අපේ කටයුතු ඉතාම දුකසේ බොහොම අමාරුවෙන් මේ කටයුත්ත ග්‍රාම නිලධාරීවරයා කරන්නේ. ඉතින් වර්තමාන අර්බුදෙත් අපි එක වැටුප් වැඩි දීමනා ඉල්ලන්නේ නැහැ. මොකද රටේ පුරවැසි විදියට රටපත් වෙලා තියෙන තත්ත්වය ගැන පැහැදිලි අවබෝධයක් අපේ නිලධාරීන්ට තියෙනවා. අපි අපේ කටයුතු සීමා කරන්න කියන ඉල්ලීම තමයි අපි ස්වදේශ කටයුතු අමාත්‍යාංශ විදියට ඉල්ලලා තියෙන්නේ. ඒකටත් යහපත් ප්‍රතිචාරයක් මේ වෙනකන් ලැබිලා නැහැ. ඔබ මේ දිගටම කියන කාරණයක් තමයි අපිට මේ කරන විදිහක් කියන්න කියලා. දැන් මේක ඇතුලේ අපිට කියව ගන්න පුළුවන්නේ. ආධාර බෙදන විදිහ ප්‍රමුඛතාවය හදන විදිහ කියන්න. ඒක තමයි ඔබේ ඉල්ලීම. දැන් මේක ඇතුලේ තියෙන්නේ එහෙම නුනොත් අභියෝග මතුවෙන්න පුළුවන් කියන කාරණේ. දැන් කොවිඩ් අභියෝග තියෙච්ච වෙලාවේ සහනාධාර බෙදන්න ගිහිල්ලා එහෙම තර්ජන තිබුණා. අපෝයි බොහොම පැහැදිලිව තර්ජන තිබ්බා. මං හිතන්නේ අපේ ග්‍රාම නිලධාරීන් ගණනාවකට ජීවිත සහ මරණ තර්ජන, ඒ වගේම පහර දීම්, බිය ගැන්වීම්, තැත්කිරීම් ගණන්ත අප්‍රමාණ තිබ්බා. හැබැයි ඔබ කිව්වනේ ඒකේ කමිටුවක් හිටිය අය, ප්‍රාදේශීය දේශපාලනඥයෝ හිටිය අය. ඉතින් ඒ අය අතර බෙදා ගන්න පුළුවන් මේ අවදානම. ඒ කමිටුව ඇතුලේ අවදානම බෙදෙන්නේ නැහැ. ඇත්තටම කමිටුව ගැන කතා කරමු ගොඩක් තැන්වල කමිටුව කියන්නේ ග්‍රාම නිලධාරීවරයා විතරයි. ඒ නිසා මම අනිත් නිලධාරීන් දොස් කියනවත් චෝදනා කරනවා නෙමෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ කටයුත්ත අදාළ නිලධාරියට අදාළ වගකීම් පවරන්න අපි අවශ්‍ය සහයෝගයක් විතරක් දෙනවා නම් අවශ්‍ය නම් දෙන්නම්. අපිට අපේ කාර්යභාරය තියෙනවා. පැය 24 රාජකාරී සතියේ දින 6ක්. ඒක විවේක දිනයක් හිමි නිලධාරියෙන්. ඉතින් ඕනම හදිසිය තත්ත්වයකදී අපි මුහුණ දෙනවා. ඉතින් ඒ නිසා ඒ රාජකාරී වපසරිය තුල අපේ රාජකාරී කරන්න අපිට ඉඩ දෙන්න. අනිත් අයට අපි අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. අනවශ්‍ය වගකීම් බලකිරීම බලහත්කාරකම් ග්‍රාම නිලධාරී වෘත්තියට කරලා මේවා කටයුතු කරන්න එපා කියන ඉල්ලීම තමයි වගකීම් සංගමයක නිලධාරියෙක් විදිහට මම මේ දවස්වල තියෙනවනේ ගංවතුර තත්ත්වය ලංකාවේ බොහෝ ප්‍රදේශවල තිබුණා වැසි තත්ත්වයක් එක්ක මේක ඉස්සරහටත් තව වර්ධනය වේවි. දැන් ඒ වගේ වෙලාවක ආධාර බෙදන වැඩේ ආධාර කළමනාකරණය කරන එක සම්බන්ධීකරණය ඔබ ඒකට එකගද? පැහැදිලිවම ඒක අපි අනිවාර්යෙන් කරනවා. මේ වෙනකොට රත්නපුරේ කළුතර ගාල්ල වගේ ගංවතුර ආධාර ගංවතුරට යට වෙච්ච ජනතාවට සාන සැලසීම ඒ සියල්ල අපේ වගකීමක්. අපි ඒ වගකීම කරනවා. මොකද ඒ සඳහා පැහැදිලි උපදේශ චක්‍රයක 950ක් පැවරිලා තියෙනවා බලය. ඉතින් අපි කියන්නේ එහෙම දෙයකදී අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නොපැකිලිව අපි මේ රාජකාරී කරනවා. මේ රාජකාරී වලට අපේ සහාය ඕන නම් අපි කියන්නේ පැහැදිලි නිර්ණායක ටිකක් දෙන්න. ආධාරලාභින් තෝරගන්නේ කොහොමද? පවුල් 150ක් ඉන්න තැනින් 50ක් තෝරගන්නේ සමෘද්ධිලාභින් නම් කොහොමද තෝරගන්නේ? අන්න ඒක දෙන්න. ඒ දුන්නොත් අපි ඒ කටයුත්ත කරලා දෙන්නම්. ඒක අපිට පැවරිච්ච රාජකාරියක් නෙමෙයි සහනාධාර කියන්නේ. අපි දිගින් දිගටම කියන්නේ අදාළ විෂය භාර නිලධාරියට දෙන්න. නමුත් අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිටත් ඒ සහයෝගය දෙන්න පුළුවන් පැහැදිලි නිර්ණායක දෙනවා නම් විතරක්. මේ වෙලාවේ අමතක කරපු සමහර කාරණා තියෙනවා. උදාහරණයක් ඇටියට ඩෙන්ගු. දැන් පහුගිය මාසේ
ඩෙංගු රෝගීන් 6684ක් දිවයින පුරා හම්බ වෙලා තියෙනවා. ජූනි මාසේ මේක ඉහළ යෑමේ අවදානමක් තියෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් කියනවා. දැන් මේ ඩෙංගු වගේ ඒවා කල්පනාකරණය කරගන්න මේවා පාලනය කරගන්න වැඩවලත් මට මතකයි මේ සෞඛ්‍ය බලධාරීන් එක්ක ග්‍රාම නිලධාරී මහතුරුවම සම්බන්ධ වෙලා වැඩ කරා. දැන් මේ සෞඛ්‍ය පැත්තෙන් රෝග නිවාරණ පැත්තෙන් මේ වගේ කටයුතු වල ලොකු බිඳ වැටීමක් තියෙනවා අපි පොදුවේ බැලුවහම. කාටවත් චෝදනා කරනව නෙමෙයි මේවා සිස්ටම් එකේ තියෙනවා ලොකු අවුලක් මේ වෙලාවේ ගොඩනැගිච්ච. ඇත්තටම ගම්වල තත්ත්වය සහ ඔබ සමාජිකත්වයේ ලංකාවේ හැමතැනම ඉන්නවා. ඔව්. කොහොමද මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය? බොහොම ඛේදනීයයි. ඇත්තටම මිනිස්සු මාර ජීවන අරගලයක ඉන්නේ. මිනිස්සු දැඩි ආර්ථික පීඩාවකට පත් වෙලා තියෙන. මිනිස්සුන්ට එදිනෙදා වේල හොයාගන්න විදිහක් නැහැ. ඇත්තටම ලොකුම ප්‍රශ්නක මිනිස්සුගේ කෘෂිකාර්මික ප්‍රදේශවල කෘෂිකර්මයේ බිඳ වැටිලා. දීවර ආශ්‍රිත ප්‍රදේශවල ඉන්ධන මිලත් එක්ක ඒගොල්ලන්ට ඒ රැකියාව කරගෙන යන්න බෑ. එතකොට සුළු හා මධ්‍ය පරිමාණ සහ කම්කරු, ඒ කියන්නේ ගොඩනැගිලි සහ අනිකුත් ශේෂ්ත්‍ර සියල්ල බිඳ වැටලා මිනිසුන් ආර්ථිකයේ බිඳුවට වැටලා තියෙන. මිනිස්සුන්ට ජීවත් වෙන්න පට්ට අමාරු වෙලාවක ජීවත් වෙන මිනිස්සු දැන් සියලු දෙනාටම එදිනදා කටයුතු කරන්න නෙමෙයි පෝලිං වලනේ දවස ගෙවන්න වෙලා තියෙන්නේ. මේ තත්ත්වය තුළ මිනිස්සු මාර විදියට ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙන නිසා අපි දන්නවා මේ ගමේ මිනිස්සුන්ට සම්බන්ධ බිම් මට්ටමේ නිලධාරියා විදියට මිනිස්සු අපි ජනතාව අපිත් එක්ක ඇවිල්ලා අපිට ප්‍රකාශ කරනවා මේ දේවල්. ඉතින් නිසා ජනතාවට ඇත්තටම පව්. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් විදිය අපිටත් පව්. ඇත්තටම මේ වෙලාවේදී රටට සහන දෙන්න වෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේක වෙනුවෙන් රට කරන ඇත්තෝ දැඩි අවධානයක් යොමු කළ යුතු අවස්ථාවකට තමයි මේ වෙලාවේ රටපත් වෙලා තියෙන්නේ. මේ ග්‍රාම නිලධාරීන් තුලින් මතුවන මේ අදහස අවධානයට ලක් කළ යුතුයි. මොකද ආධාර බෙදන්න සහන දෙන්න අවශ්‍ය අවස්ථාව මතුවනාම නෙමෙයි මේ ගැටලු සාකච්ඡා කළ යුත්තේ. ඊට පෙර නිසි සම්බන්ධීකරණය සහ උපදෙස් ක්‍රමවේද අපි සකස් කරගෙන නොහිටියොත් ඊටම අසීරු තැනදී අපි වැටෙනවා. කමල් බොහොමින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.